කතානායකතුමනි, ගරු අගමැතිතුමනි, ගරු විපක්ෂ නායකතුමනි, ගරු අමාත්‍යවරුනි, ගරු රාජ්‍ය අමාත්‍යවරුනි, ගරු මන්ත්‍රීවරුනි, උදා වූ 2022 නව වසර ඔබ සියලු දෙනාටමත් සියලු රටවැසියන්ටත් සුබ නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුල මෙම ගෞරවනීය පාර්ලිමේන්තුවට පත් වී සිටින ඔබ විවිධ දේශපාලන මතවාද හරහා නියෝජනය කරනු ලබන්නේ මේ රටේ මහ ජනතාවගේ හඬයි. ඒ නිසා මෙම පාර්ලිමේන්තුවට තේරීපත් වී සිටින ඔබ සියලු දෙනා රටට ජාතියට වග කියන සුවිශේෂ කණ්ඩායම. ඔබ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුල ජනතා වරමින් ජනාධිපතිවරයට පත් වූ මාද මේ රටේ සියලුම ජනතාවට වග කියවිය යුතු වෙනවා. මැතිවරණයේදී මට ඡන්දය ලබා දුන් ජනතාව මෙන්ම නොදුන් ජනතාව සම්බන්ධයෙන් ඒ වගකීමේ වෙනසක් නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුව තුලදී ඉන් පිටතදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ වගකීම් නිසි ලෙස ඉටු කරමින් අද මේ රට මුහුණ දී තිබෙන අභියෝග ජය ගැනීම සඳහා සහාය වන ලෙසට රටේ ජනාධිපතිවරයා ලෙස මා ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. පසුගිය වසර දෙක අපිට අභියෝගමත් කාල පරිච්ඡේදයක් වුණා. මුළු ලෝකයටම එකවර බලපෑ COVID-19 ගෝලීය වසංගතයට අපිට මුහුණ දෙන්නට සිදු වුණා. මෙම වසංගතයේ හේතුවෙන් ලෝකයේ දියුණු වෙමින් පවතින සෑම රටකටම වාගේ දරුණු ආර්ථික අර්බුදවලට මුහුණ දෙන්නට සිදු වුණා. කුඩා ආර්ථිකයක් ඇති ලංකාවටත් එහි පීඩාව තදින්ම දැනුණා. වාර ගණනාවක් රට වසා දැමීමට සිදුවීම නිසා රටේ ආර්ථික ක්‍රියාවලියට බොහෝ බාධා සිදු වුණා. රටට විදේශ විනිමය ගෙනා සංචාරක කර්මාන්තය, විදේශ ශ්‍රමිකයන්, ඇඟලුම් කර්මාන්තය වැනි ප්‍රධාන ශේෂ්ත්‍ර සියල්ලම මේ වසංගත තත්ත්වය නිසා අඩාල වුණා. ගෝලීය වසංගතය පාලනය කිරීම සඳහා විවිධ සීමා පනවන්නට සිදුවීම නිසා බොහෝ ව්‍යාපාරවලට ස්වයං රැකියා කරන්නන් හට හා දෛනික ආදායම් උපයන්නන් හට තදින් බලපෑව. සාමාන්‍ය ජන ජීවිතය අඩාල වීම නිසා සමාජය තුලත් විශාල අසහනකාරී තත්වයක් ඇති වුණා. COVID-19 ගෝලීය වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරගන්නට රජය විශාල වියදමක් දැරුවා. විටින් විට රට වසා දැමූ සෑම අවස්ථාවකම දෛනික ආදායම අහිමි වන ජනතාවට සහාය ලබා දීමට අපි කටයුතු කළා. ගෝලීය වසංගතය නිසා ආදායම අහිමි වූ ප්‍රමාණාත්මකව අඩු කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය ගෙවීම කල් දමන්නට අපි කටයුතු කළා. අඩු කරන ලද බදු කිසිවක් අපි යලි ඉහළ දැමුවේ නැහැ. කිසිදු රාජ්‍ය සේවකයෙකුගේ වැටුප් හෝ දීමනා කප්පාදු කළේ නැහැ. මොනතරම් ආර්ථික දුෂ්කරතා තිබුණත් ජනතාවගේ සෞඛ්‍ය ප්‍රමුඛතාව ලෙස සලකා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පිරිවැය දරන්නට රජය කටයුතු කළා. රට පුරා නිරෝධායන මධ්‍යස්ථාන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන පහසුකම් පිහිට වූ අතර රෝහල් පද්ධතියට අලුතින් ඇඳන් 35000 පමණ එකතු කරන්නට අප කටයුතු කළා. නිවෙස්වල නිරෝධායනයට යොමු කළ සෑම පවුලකටම රුපියල් 10000ක සහන මල්ලක් ලබා දුන්නා. COVID-19 ගෝලීය වසංගත පාලනයට එකම විසඳුම එන්නත්කරණය බව අප කල් වේලා ඇතුවම වටහා ගත්තා. ඒ අනුව විශාල මුදලක් දරා හෝ අවශ්‍ය එන්නත් ප්‍රමාණය ගෙන්වාගෙන වයස අවුරුදු 16ට වැඩි ජනතාව එන්නත්කරණය කිරීමට අප කටයුතු කළා. මේ වෙන විට ගෝලීය වසංගතය පාලනය සම්බන්ධයෙන් අප ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව ප්‍රශස්ත මට්ටමක සිටිනවා. ඉලක්කගත ජනගහනයෙන් 85%කට වැඩි ප්‍රමාණයකට එන්නත් මාත්‍රා දෙකම ලබා දී රෝග තත්ත්වය පාලනය කොට සාමාන්‍ය ජන ජීවිතය යලි ආරම්භ කරන්නට අපිට හැකි වී තිබෙනවා. මේ අවස්ථාව වන විට සියලුම ජනතාව ඉලක්ක කරගනිමින් උත්ප්‍රේරක මාත්‍රාව
ලබා දීමද සාර්ථකව සිදු වෙමින් පවතිනවා. මේ උත්තරීතර සභාව නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂවලට අයත් නියෝජිතයින් අතර විවිධ දේශපාලන මතිපතාන්තර තිබෙනවා. ප්‍රතිපත්තිමය වෙනස්කම් තිබෙනවා. නමුත් අපි සියලු දෙනාම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන්නේ රටේ යහපතයි. ගෝලීය විවසනයකින් පීඩාවට පත් වී තිබෙන මේ දුෂ්කර අවස්ථාවේදී රට ගොඩනගන්නට එකට එකතු වී කටයුතු කරන්නට මහජන නියෝජිතයන් ලෙස අප සියලු දෙනාටම ජාතික වගකීමක් තිබෙනවා. එම වගකීම ඉටු කිරීම සඳහා අප සමග එක්ව කටයුතු කරන ලෙස මම මේ අවස්ථාවේ ඔබ සියලු දෙනාටම ආරාධනය කරනවා. කෙටිකාලීන ගැටවලට සාර්ථකව මුහුණ දෙන අතරම අපේ මූලික වගකීම වන්නේ අප විසින් රටේ ජනතාවට ඉදිරිපත් කරන ලද බහුතර ජනතාවක් විසින් අනුමත කරන ලද දීර්ඝ කාලීන සංවර්ධන වැඩපිළිවෙල නොනැවති ක්‍රියාත්මක කිරීමයි. රටේ තිරසාර අනාගතය ගොඩනැගෙන්නේ ඒ මතයි. ඒ නිසා අප කිසිවිටකත් අපේ ප්‍රමුඛතා අමතක නොකළ යුතුයි. අප ජනතාවට පොරොන්දු වුණා වසර 5ක් තුල යම් නිශ්චිත වැඩ කොටසක් ඉටු කරන්නට. ඉන් මුල් වසර 2 තුල ගෝලීය කොරෝනා වසංගතය නිසා අපට විශාල බාධාවන්ට මුහුණ දෙන්නට සිදුවත් අපේ මූලික වගකීම් ඉටු කිරීම අප කිසිවිටක අමතක කළේ හෝ පැහැර හැරියේ නැහැ. වර්ෂ 2019 දී මා ජනාධිපතිතුරයට පත් වන විට රටේ ජනතාවට තිබුණු මූලික ගැටලුව ජාතික ආරක්ෂාව බව අද වන විට බොහෝ දෙනෙකුට අමතක වී තිබෙනවා. මේ වෙනට අපේ රජය ජාතික ආරක්ෂාව සුරක්ෂිත කොට තිබෙනවා. අද ජනතාවට ත්‍රස්තවාදය ගැන බියක් නැහැ. පාතාල උවදුර එදා බරපතල ලෙස ව්‍යාප්ත වී තිබුණා. බන්ධනාගාර බස්වලට වෙඩි තබා එහි ආරක්ෂකයින් සහ සිරකරුවන් මරා දැමූ යුගයක් අපට දුටුවා. මහපාරේ ගමන් කළ ජනතාව පාතල කරුවන්ගේ සටන් වලට මැදි වී වෙඩිකා මියගිය යුගයක් අප පසු කළා. පසුගිය වසර 2 තුල මේ තත්ත්වය වෙනස් කරන්නට රජයට හැකි වී තිබෙනවා. මත්ද්‍රව්‍ය උදුරත් එදා ඉතා බරපතල ප්‍රශ්නයක් බවට පත් වී තිබුණා. රටේ තරුණ ප්‍රජාව විශාල වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වෙමින් සිටියා. පිටරටවලට පවා මත්ද්‍රව්‍ය සපයන කල්ලි ලංකාව තුල බිහි වී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාරම්කරුවන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙමින් තිබුණා. මේ කඩිනමින් පාලනය කිරීම සඳහා අප බලයට පත් වූ පසු පියවර ගත්තා. අපේ ආරක්ෂක අංශවල සහ බුද්ධ්‍යංශයේ ක්‍රියාකාරීත්වය නිසා අද මේ තත්ත්වය බොහෝ දුරට පාලනය වී තිබෙනවා. මත්ද්‍රව්‍ය උදුර සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා ආරම්භ කළ වැඩපිළිවෙල අප දිගටම ක්‍රියාත්මක කරනවා. අසල් වැසි රටවල බුද්ධ්‍යංශයන් මේ සඳහා අවශ්‍ය තොරතුරු අපිට ලබා දෙනවා. මහජන ආරක්ෂාව සැපයීමේදී පොලිසියට විශාල වගකීමක් තිබෙනවා. සාමාන්‍ය ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි සුරක්ෂිත පරිසරයක් සාතික කිරීමට නම් පොලිසිය නිරන්තරයෙන්ම මහජන ආරක්ෂාව ගැන විමසිල්ලෙන් කටයුතු කළ යුතුයි. ඒ නිසා පසුගිය කාලයේදී පොලිසිය තුලත් අප ප්‍රතිසංස්කරණ රාශියක් ආරම්භ කළා. ඕනෑම ප්‍රදේශයක ජීවත් වන ජනතාවට පොලිසියේ සේවාවන් පහසුවෙන් ලබා ගත හැකි වන පරිදි රට පුරා පොලිස් ස්ථාන 100කට ආසන්න ප්‍රමාණයක් අලුතින් පිහිටවන්නට අප කටයුතු කළා. නිරන්තර නිරීක්ෂණ කටයුතු සඳහා සෑම පොලිස් ස්ථානයකටම වාගේ අලුතින් වාහන පහසුකම් ලබා දුන්නා. යටිතල පහසුකම් දියුණු කිරීමට අමතරව පොලිස් නිලධාරීන්ගේ දැනුම හා ආකල්ප සංවර්ධනයටත් පුහුණු කටයුතු වලටත් විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. අකර්මණ්‍යව තිබූ පරිසර පොලිසිය අපි යලි ක්‍රියාත්මක කළා. ජනතාව හා පොලිසිය අතර සම්බන්ධතාව සවිමත් කිරීම සඳහා මහජන ආරක්ෂක කටයුතු සඳහා ප්‍රජා සහභාගීත්වය ලබා ගැනීම සඳහා අලුතින් ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවන්නටත් අප කටයුතු කළා. අප ජාත්‍යන්තර නීතිවලට සම්මුතීන්ට ගරු කරන රටක්. පසුගිය කාලයේ අපේ රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට ගෙන ගිය වැරදි මතයන් නිවැරදි කරන්නට අපිට අවශ්‍යයි. මා වගකීමෙන් කියනවා මගේ පාලන කාලය තුල කිසිදු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල දී නැහැ. ඒ වගේම ඉදිරියේදී එවැනි ක්‍රියාවන් සිදුවන්නට අප ඉඩ තබන්නේත් නැහැ. අප වෙනි ක්‍රියා කිසිසේත්ම අනුමත කරන්නේත් නැහැ.
දශක 3කට ආසන්න කාලයක් මේ රටේ සෑම ජන කොටසක්ම වාගේ ත්‍රස්තවාදයේ හේතුවෙන් පීඩාවට පත් වුණා. 2009 වසරේදී ත්‍රස්තවාදය පරාජය කොට යලි රටට සාමය ගෙනීමෙන් මේ තත්ත්වය අවසන් කරන්නට අපිට පුළුවන් වුණා. කෙසේ වෙතත් දැන් අපට අවශ්‍ය වන්නේ ඉතිහාසයේ අඳුරු මතකයන් ඉවතලා සෑම ජන කොටසකටම සාමීන් සහ සාජීවණයෙන් ජීවත් විය හැකි සුරක්ෂිත රටක් ගොඩනැගීමටයි. ඒ සඳහා ජාති ආගම් හෝ දේශපාලන ભેදයකින් තොරව අපි සියලු දෙනාම එක්විය යුතුයි. යුද්ධයෙන් විනාශ වී තිබූ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අප විශාල ආයෝජනයක් කර තිබෙනවා. යුද සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා කටයුතු සඳහා අත්පත් කරගෙන තිබූ ඉඩම් 90%කට වඩා නිදහස් කළේ මා ආරක්ෂක ලේකම්ව සිටි කාලයේදී. මේ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කොට සාමකාමී තත්ත්වයක් පවත්වාගෙන යන්නට අපට හැකියාව ලැබී තිබෙන නිසා ඉදිරි කාලයේදී තවත් ඉදිරිව තිබෙන ඉඩම් නිදහස් කිරීමට අපිට හැකියාවක් ලැබෙනවා. යුද්ධයෙන් අතුරුදහන් වූවන් පිළිබඳ ගැටලුව එක් පාර්ශවයකට පමණක් විශේෂ වූවක් නොවේ. ඒ සියලු දෙනා වෙනුවෙන් උපරිම සාධාරණත්වය ඉටු කිරීමට අප කටයුතු කරනවා. අප ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවා. වත්මන් රජයට අවශ්‍ය මේ රටේ සෑම පුරවැසියෙකුගේම ගෞරවය හා ඉතිවාසිකම් එකසේ ආරක්ෂා කිරීමටයි. ඒ නිසා පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව එකිනෙකාට එරෙහිව උසිගැන්වීම දැන්වත් නතර කරන ලෙස මෙය තවදුරටත් කරන දේශපාලකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා. දීර්ඝ කාලයක් රැඳවුම් භාරයේ සිටි LTT ක්‍රියාකාරීන් පිරිසකට සමාවදී ඔවුන් නිදහස් කරන්නට මම පසුගිය කාලයේදී ක්‍රියා කළා. ඒ වගේම 1978 සිට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අවශ්‍ය කාලානුරූපී සංශෝධනයන් ගෙන එන්නට අප දැන් සූදානම්. රටේ ස්වාධීනත්වයට හා ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබා දෙන ගමන් ජාත්‍යන්තර ප්‍රජා විසින් ඉදිරිපත් කරනු ලබන නිරීක්ෂණවලට ධනාත්මකව ප්‍රතිචාර දක්වන්නට අපි හැම විටම සූදානම්. අප නිදහස් ස්වෛරී රාජ්‍යයක්. බලවත් රටවල අතර පවතින ගැටලු වලට මැදිහත් වීමට අපිට අවශ්‍යතාවයක් නැහැ. අප අපේ අසල්වැසියන්ට ගරු කරන අතර අපට අවශ්‍ය වන්නේ සෑම රාජ්‍යයක් සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. යුද්ධයෙන් දීර්ඝ කාලයක් බැටකෑ උතුරු නැගෙනහිර ජනතාවට සියල්ලටම වඩා අවශ්‍ය වී තිබුණේ ආර්ථික සුරක්ෂිතභාවයයි. දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, තරුණ තරුණියන්ට රැකියා අවස්ථා, ස්වයං රැකියා කරන්නන් හට හා ව්‍යාපාර කරන්නන් හට වෙළඳපොළ අවස්ථා මෙන්ම මේ ජනතාවට පානීය සහ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම්, නිවාස පහසුකම් වගේම රෝහල්, මහා මාර්ග වැනි අනෙකුත් යටිතල පහසුකම් අවශ්‍යව තිබුණා. සංහිඳියාව සඳහා රජයේ මූලික වගකීම ලෙස අප සලකන්නේ කිසිදු වෙනස්කමකින් තොරව මෙම ජනතාව සඳහා ඒ පහසුකම් ලබා දීමයි. ඒ නිසා මෙම පාර්ලිමේන්තුව තුල සිටින උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් මා ඉල්ලා සිටින්නේ විවිධ දේශපාලන මතවාදයන් තාවකාලිකව හෝ පසකලා ඔබේ ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා රජය ගන්නා උත්සාහයන්ට සහාය දෙන ලෙසයි. ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීම සඳහා නීතියේ ආධිපත්‍ය හා විනිවිද භාවය සාක්ෂාත් කිරීම අත්‍යවශ්‍ය බව මා තරයේ විශ්වාස කරනවා. නීතිය ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම ඉතා වැදගත්. මා ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසු අධිකරණයේ නීතිපති දෙපාර්තමේන්තුවේ පත්වීම් කිසිවිටක දේශපාලනීකරණය කළේ නැහැ. අධිකරණ සේවාවේ සිටින නිලධාරීන්ගේ කුසලතාවය සහ ජ්‍යෙෂ්ඨත්වය මත සියලු පත්කිරීම් සිදු කරන්නට කටයුතු කළ අතර එමගින් අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් මාගේ රජෙහි කැපවීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර පෙන්වා තිබෙනවා.
සියල්ලටම සාධාරණ යුතු වෙන ජනතාවට බරක් නොවන කාර්යක්ෂම අධිකරණ ක්‍රමවේදයක් රටකට අවශ්‍යයි. නමුත් වර්තමානයේ අධිකරණ ශාස්ත්‍රයේ අඩුපාඩු රැසක් තිබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මගින්ම මාස දෙකකින් විසඳිය යුතුයි ප්‍රකාශ කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පවා සමහර විට වසර 10ක් තුලදීවත් අවසන් වන්නේ නැහැ. බාල වයස්කාර දරුවන්ට එරෙහිව වැරදි කරන ලද පුද්ගලයන්ට දඬුවම් නියම කිරීමට වසර ගණනාවක් ගත වෙනවා. ඉඩම් නඩු විසඳන්නට බොහෝ විට පරම්පරාවකට වැඩි කාලයක් ගත වෙනවා. මෙවැනි තත්වයක් තුල නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මහ ජනතාවගේ විශ්වාසය පළුදු වී තිබීම පුදුමයකට කරුණක් නොවේ. නීතියේ ප්‍රමාදයේ හේතුවෙන් පීඩා විඳින මහ ජනතාවට විසඳුම් සොයා දීම වගේම ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ අවශ්‍යතාවය රජයන් ගණනාවක් විසින් හඳුනාගෙන තිබුණත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නට පෙර පැවති රජයන් විසින් දන් ලද උත්සාහයන් සාර්ථක වී නැහැ. නමුත් මාගේ රජය බලයට පත්වීමෙන් අනතුරුව නීතිය තුල පවතින ප්‍රමාදයන් අවසන් කර වඩා විශ්වාසදායී හා කාර්යක්ෂම යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම සඳහා විනිශ්චයකාරුවන්ගේ ප්‍රමාණය වැඩි කිරීම, අධිකරණවල යටිතල පහසුකම් වැඩි කිරීම, යල්පැන ගිය නීති යාවත් කාලීන කිරීම, මධ්‍යගත ඩිජිටල් කරණය හා අනුබද්ධ ආයතනවල ධාරිතාව වැඩි දියුණු කිරීම යන පස්වැදෑරුම් සැලසුම අනුව සුවිශේෂ වෙනස්කම් රැසක් සිදු කොට තිබෙනවා. වසර ගණනාවක් පුරා සැලසුම් කොට තිබුණද ආරම්භ කිරීමට නොහැකිව තිබූ අධිකරණ පියස ව්‍යාපෘතිය හා අධිකරණ පද්ධතිය ඩිජිටල් කරණය කිරීම සඳහා වූ ව්‍යාපෘතීන් මේ වෙන විට ආරම්භ වී තිබෙනවා. 2022 වසර තුල සමස්ත අධිකරණ පද්ධතියම ආවරණය වන පරිදි මෙම ඩිජිටල් කරන වැඩපිළිවෙල ව්‍යාප්ත කිරීමට අප කටයුතු කරනවා. වසර 42කට පසුව ශ්‍රේෂ්ඨාධිකරණය හා අභ්‍යාජනාධිකරණවල විනිශ්චයකාරුවන්ගේ ප්‍රමාණය වැඩි කරන්නට අප කටයුතු කළා. පහළ අධිකරණවලත් විනිශ්චයකාරුවන්ගේ ප්‍රමාණය වැඩි කරමින් යටිතල පහසුකම් සංවර්ධනය කරමින් කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට අප කටයුතු කර තිබෙනවා. නීතිය තුල සිදුවන ප්‍රමාදයන්ට විසඳුම ලෙස අලුතින් සුළු හිමිකම් අධිකරණ හා ආයෝජන අධිකරණ ස්ථාපිත කිරීමට අප පියවරගෙන තිබෙනවා. එමෙන්ම අඩු ආදායම් ලාභී මහ ජනතාවට මුදල් වියදම් කර අධිකරණයට යාම වෙනුවට සුළු ආරවුල් විසඳීම සඳහා වූ විකල්ප ක්‍රමවේදය ශක්තිමත් කිරීමට අප පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඉඩම් හා මූල්‍ය ආරවුල් සඳහා විශේෂ සමත මණ්ඩල පිහිටුවීමට නීති සම්පාදනය කර ඇති අතර 2022 වසරේ එකී විශේෂ සමත මණ්ඩල පිහිටුවීමට කටයුතු කරනු ලබනවා. ඒ අතරම කොළඹට සීමා වී තිබූ ණය සහනදායක මණ්ඩල ක්‍රමයෙන් දිවයිනේ අනිකුත් ප්‍රදේශවලටද ව්‍යාප්ත කරමින් ගාල්ල, ගම්පහ සහ කුරුණෑගල යන ප්‍රදේශවලද ස්ථාපිත කිරීමට දැනටමත් කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙයට අමතරව නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව හා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතනවල කාර්ය මණ්ඩලය වැඩි කරමින් අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය ධාරිතාවය වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට රජය කටයුතු කොට තිබෙනවා. අපරාධ නීතිය, සිවිල් නීතිය හා වාණිජ නීතිය යන ක්ෂේත්‍ර තුල සිදු කරන පුළුල් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ මේ වන විට නීති 98ක් සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතිනවා. ඉදිරි වසර 3 තුල ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ආකර්ශනීය ආයෝජන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම අප සකස් කරනවා. 1994 වර්ෂයේ සිට පත් වූ රජයන් විවිධ අවස්ථාවලදී නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහා විවිධ උත්සාහයන් දරුවත් කිසිවක් සාර්ථක වුණේ නැහැ. ඒ නිසා මේ විෂය පිළිබඳ ගැඹුරින් හදාරා පුළුල් ලෙස ජනතා අදහස් විමසමින් ජනතාවාදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක මූලික කෙටුම්පතක් සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව මා විසින් ව්‍යවස්ථා සම්පාදක උපදේශක කමිටුවක් පත් කරනු ලැබුවා. මෙම කමිටුවේ යෝජනා පුළුල් සාකච්ඡාවක් සඳහා කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට මම බලාපොරොත්තු වෙනවා.
වේගවත් සහ තිරසාර සංවර්ධනයක් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය අපි හොඳින්ම වටහාගෙන තිබෙනවා. ඒ නිසා ගෝලීය වසංගත තත්ත්වයේ යටතේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදු කරනු ලැබුවා. මාර්ග දසලක්ෂයේ වැඩසටහන, නගර සංවර්ධන ව්‍යාපෘති, ග්‍රාමීය නිවාස හා නාගරික මහල් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති, පාලම් 5000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය, වැව් 14000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන, වාරි මාර්ග සංවර්ධන ව්‍යාපෘති, දිවයිනේ සියලුම නිවාසවලට විදුලිය හා පානීය ජලය ලබා දීමේ වැඩසටහන්, අධිවේගී අන්තර්ජාල පහසුකම් රට පුරා ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘති, ගම් විතර පාලනය කිරීමේ ව්‍යාපෘති, තාක්ෂණික ගම්මාන හා කර්මාන්ත පුර ඉදිකිරීමේ ව්‍යාපෘති සියල්ල සැලසුම් කළ ආකාරයට සිදු වෙමින් පවතිනවා. වසරින් වසර මේ ව්‍යාපෘති අවසන් වන විට අපේ ජනතාවට දුන් පොරොන්දුවල ප්‍රතිඵල බලා ගන්නට පුළුවන්. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු ආකාරයටම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීමේ අප පසුගිය සතියේ ආරම්භ කළා. බටහිර පර්යන්තයේ ඉදිකිරීම තව නොබෝ දිනකින් ආරම්භ වෙනවා. 2024 හා 2025 වසරවල මේ ව්‍යාපෘති අවසන් වූ විට කොළඹ වරායේ ධාරිතාව දෙගුණ වී ලෝකේ කාර්ය බහුලතම වාරයාවල් 15 අතරට අපට එක්වන්නට පුළුවන්. දැන් රටේ ආර්ථික ක්‍රියාවලිය ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. සංචාරකින් ආපසු පැමිණෙමින් සිටිනවා. අපනයන ක්ෂේත්‍රවල පැහැදිලි වර්ධනයක් තිබෙනවා. නමුත් තවදුරටත් අප හමුවේ අභියෝග රාශියක් ඉතිරිව තිබෙනවා. ඒවා ජය ගැනීම සඳහා කෙටි කාලී මෙන්ම දිගු කාලීන විසඳුම් ලබා දීම අවශ්‍යයි. මෙවර අයවැයෙන් ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහා විශාල මුදලක් වෙන්කොට තිබෙන්නේ එවන් කෙටි කාලීන විසඳුම් ලෙසයි. මේ හරහා රට පුරා විසිරී සිටින ස්වයං රැකියා කරන්නන් විශාල පිරිසකට අත්වැලක් සැපයීමට රජය අපේක්ෂා කරනු ලබනවා. වර්තමානයේ ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා අපි හොඳින්ම වටහාගෙන තිබෙනවා. ඒ නිසා 2022 වසර ආරම්භයේදීම ජනතාව වෙනුවෙන් රුපියල් බිලියන 229ක සහන පැකේජයක් හඳුන්වා දෙන්නට රජය තීරණය කර තිබෙනවා. විශාල ආර්ථික අභියෝග මැද්දේ වුණත් මේ සහන ලබා දෙන්නේ රජයේ ජනතාවගේ ප්‍රශ්න ගැන සංවේදී නිසා. අප රජයේ පසුගිය වසර දෙක තුලම ගොවි ජනතාවට නොමිලේ පොහොර ලබා දුන්නා. අප වීවලට රුපියල් 50ක සහතික මිලක් නියම කළා. රජයෙන් රුපියල් 50ක් ගෙවන විට ඒ අනුව පුද්ගලික අංශයෙන් ඊටත් වඩා ඉහළ මිලක් ගොවීන්ට ගෙව්වා. සමහර විට රුපියල් 60ක් 70කටත් කිලෝව විකුණා ගන්නට පුළුවන් උනේ රජයගත් ඒ තීන්දුව නිසායි. අද ගොවි ජනතාවගෙන් කොටසකට එය අමතක වී තිබීම කනගාටුවට කරුණක්. මා ජනාධිපතිවරයා ලෙස පත් වූ පසු මුං ඇට, කව්පි, කහ, ඉඟුරු වැනි භෝග වර්ග 16ක් පිටරටින් ආනයනය කිරීම නතර කළා. අද ගොවි ජනතාවට ඒවායේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. තම කෘෂි නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබා ගන්නවා. ඒ වගේම තේ, පොල්, රබර් වලටත් පසුගිය කාලයේ හොඳ මිලක් ලැබුණා. එයට හේතුව අපගත් ප්‍රතිපත්තිමය තීන්දුවයි. අප අද කහවලින් ස්වයංපෝෂිත වෙලා ප්‍රති අපනයනයෙන් අතර කරපු නිසා ගම්මිරිස්, කුරුඳු පොවක් වැනි භෝග නිෂ්පාදකයන්ට හොඳ මිලක් ලැබෙනවා. ඒ වගේම බුලත් වලට අද හොඳ මිලක් ලැබෙනවා. එදා මේ රටට එතනෝල් ආනයනය කිරීම ගැන විශාල විරෝධයක් තිබුණා. අප බලයට ආපසු එතනෝල් ආනයන සම්පූර්ණයෙන් තහනම් කළා. සීනිකම අද ඒ නිසා ලාභ ලබනවා. ඒ වගේම උක් ගොවියන්ට හොඳ ආදායමක් ලැබෙනවා. කිරි ගොවියන් සඳහාත් අද හොඳ වෙළඳපොළක් නිර්මාණය වී තිබෙනවා. දේශීය කිරි නිෂ්පාදන ආයතන ලාභ වැඩි වී තිබෙනවා. වස විසෙන් තොර හරිත කෘෂි කර්මාන්තයක් සඳහා අපගත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී අපිට යම් ගැටලු වලට මුහුණ දෙන්නට සිදු වුණා. අපේ අරමුණ හා සැලැස්ම හරියාකාරීව sannivedanaya නොවීම නිසා වැඩපිළිවෙල හඳුන්වා දීමේදී ඇති වූ යම් ප්‍රායෝගික ගැටලු දේශපාලනීකරණය වූ නිසා මේ සම්බන්ධයෙන් වැරදි වැටහීමක් ඇති වුණා. හරිත කෘෂි කර්මාන්තය පිළිබඳ වූ පුළුල් සංකල්පය සමහර විට වගකියුත්තන් පවා කාබනික පොහොර වලට ලඝු කොට තේරුම් ගැනීම වැරදි මතයක් ජනතාගත
ජනගත වීමට හේතු වුණා. ඒ අනුව සමහර තීන්දුව මහජන දුෂ්කරතාවයන්ට හේතු නිසා ඒවා සම්බන්ධයෙන් යම් වෙනස්කම් කරන්නට අපට සිදු වුණා. ඒ කෙසේ වෙතත් හරිත කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සම්බන්ධයෙන් වූ අපේ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් වී නැහැ. ඒ නිසා සිදු අඩුපාඩු නිවැරදි කරගෙන වඩා ඵලදායී ආකාරයකට මෙම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්නට අප බලාපොරොත්තු වෙනවා. අපේ අවසාන ඉලක්කය වන්නේ කෘෂිකර්මාන්තයේ ඉහළ ඵලදායීතාව ලබා ගැනීම සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දීම හා ජෛව පොහොර භාවිතය ප්‍රවර්ධනය කොට වසවිෂෙන් තොර කෘෂි නිෂ්පාදනය සඳහා ජාත්‍යන්තර වෙළඳ පොරක් නිර්මාණය කර ගැනීමයි. ඒ හරහා කෘෂිකර්මාන්තයේ නියැලෙන හා ඒ අනුබද්ධිත සේවා සපයන ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ හැකියි. මෙමගින් ලංකාවේ ඉදිරි ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට ශක්තිමත් දායකත්වයක් ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. 2022 වසර අපට ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් තීරණ රැසක් ගන්නට සිදුවන වසරක්. මේ අතර දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ ලංවාලීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක අවශ්‍යතාව තදින්ම මතුවෙනවා. රටේ වගා කළ හැකි සෑම ගොඩමඩ ඉඩමක්ම ප්‍රයෝජනයට යොදා ගනිමින් අප සියලු දෙනාම එක් වී වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වාරි පහසුකම් සංවර්ධනය හා වැව් ප්‍රතිසංස්කරණ කටයුතු රාශියක් දැනටමත් ආරම්භ කොට තිබීම අපිට ශක්තියක් වෙනවා. පසුගිය කාලේ බිත්ති පින්තාරු කරමින් පුරන් කුඹුරු වගා කරමින් පෙරටා රටට ආදරය කරන තරුණ පරපුරේ සහාය මේ සඳහා ලැබෙනු ඇතැයි මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. අප විසින් ආරම්භ කළ වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ ජනතාවට පහසුකම් සැපයන මහා පරිමාණ ව්‍යාපෘති රැසක් මේ වන විට ඉදිවෙමින් තිබෙනවා. මෙගාවොට් 120ක පුනර්ජනනීය විදුලි බල උත්පාදනයක් ජාතික විදුලි බල පද්ධතියට සපයමින් නිමවන උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය හා ඊට සමගාමීව අලිකොටාර හඳපානගල හා කුඩා ඔය යන ගබඩා ජලාශ හා පෝෂිත වැව් 300ක් සංවර්ධනය කිරීම, මොනරාගල දිස්ත්‍රික්කයේ වියලි ප්‍රදේශවලට වාරි හා පානීය ජලය සම්පයන කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය, මන්නාරම දිස්ත්‍රික්කයට වාරි හා පානීය ජලය සපයන පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය, වයඹ පළාතට වාරි පානීය ජලය සපයන වයඹ මහඇල ව්‍යාපෘතිය, උතුරුමැද පළාතට වාරි හා පානීය ජලය සපයන උතුරුමැද මහඇල ව්‍යාපෘතිය, ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට පානීය ජලය සපයන බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය, ඌව පළාතට වාරි හා පානීය ජලය සපයන තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය, නැගෙනහිර පළාතේ මඩකලපුව හා මහඔය ප්‍රදේශයට වාරි හා පානීය ජලය සපයන මුන්දෙනි ආරු ව්‍යාපෘතිය, යාපනයේ අර්ධද්වීපයේ වාරි හා පානීය ජල ගැටලුවට තිරසාර විසඳුමක් ලෙස යාපනයට ගංගාවක් ව්‍යාපෘතිය යටතේ සිදුවන නව මිරිදිය කලපු සංවර්ධනය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලහිඟයට විසඳුම සපයන අතරම ගාලු හා මාතර දිස්ත්‍රික්කවල ගංවතුර පාලනය සඳහා උදව් වන නිල්වලා ගඟ සංවර්ධන ව්‍යාපෘතිය, මිනිපේ මහඇල ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය, මාදුරුවේ දකුණු යුර සංවර්ධන ව්‍යාපෘතිය හා මහවැලි ගංගා ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය, දිවයින පුරා කුඩාවැව් වමුණු 5000ක හා මධ්‍යම පරිමාණ ජලාශ 52ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ අතර වෙනවා. ගොවි ජනතාවගේ සැබෑ අවශ්‍යතා හඳුනාගත් කෘෂිකර්මාන්තයට ඉහළ අගයක් දෙන රජයක් වශයෙන් දැනට ආරම්භ කොට ඇති මහා පරිමාණ වාරි සංවර්ධන ව්‍යාපෘති 20ක්ම මගේ දූර කාලය තුල නිම කිරීමට අපේක්ෂා කරනවා. වර්තමානයේ ආර්ථික කළමනාකරණයේදී අප මුහුණ දෙන බලපත්‍රම අභියෝගය මේ වන විට උද්ගත වී ඇති විදේශ විනිමය ගැටලුවයි. කාලාන්තරයක් තිස්සේ රජයන් ගණනාවක් විසින් තිරසාර විසඳුමක් ලබා දීමට නොහැකි වූ ගැටලුවක උච්චතම අවස්ථාවට අද අප මුහුණ දී තිබෙනවා. 2019 දී මා රට බාර ගන්න අවස්ථාවේ රටේ විදේශ විනිමය සංචිතය තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 7.2ක් පමණයි.
ඉනුත් කොටසක් කෙටි කාලින ණය වශයෙන් ලබාගත් මුදල්. ඒ වන විට ඉදිරි වසර දෙක තුල වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 6කට වැඩි විදේශ ණය වාරිකයන් ගෙවන්නට තිබුණා. මේ දක්වා පැවති සියලු රජයන් විසින් වරින් වර ලබාගෙන තිබූ ණය තමා එසේ අපට ගෙවන්නට සිදු වී තිබුණි. මේ තත්ත්වයේ යටතේ අපේ වියදම් පාලනය කර ගැනීමට අසමත් වුවහොත් නුදුරු අනාගතයේදී විදේශ විනිමය ප්‍රශ්නයක් වන බව අප කලින්ම අවබෝධ කරගනු ලැබුවා. ඒ නිසා තමයි වාහන ආනයන తాවකාලිකව නතර කිරීම, අත්‍යවශ්‍ය නොවන විවිධ ආනයනික භාණ්ඩ ගෙන්වීම සීමා කිරීම වැනි ජනප්‍රිය නොවන තීන්දුව ගන්නට අපට සිදු වුණේ. මේ හරහා සමස්ත ආනයන වියදමේ යම් පාලනයක් ඇති කර ගන්නට පසුගිය වසර දෙක තුල අපට පුළුවන් වුණා. පසුගිය වසර ගණනාවක් රට පුරා රටේ සාමාන්‍ය වාර්ෂික වෙළඳ පරතරය ඩොලර් බිලියන 8ක පමණ ඍණ අගයක් ගත්තා. මේ අඩුව පියවනු ලැබුවේ සංචාරක ව්‍යාපාරයෙන් ලැබූ ආදායම සහ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලද ප්‍රේෂණ හා විදේශ ආයෝජන හරහා හිමි වූ විදේශ විනිමය යොදා ගැනීමෙනුයි. ඉන්න අපි වැඩිම බලාපොරොත්තුවක් තබා තිබුණේ සංචාරක ව්‍යාපාරය ගැනයි. සංචාරක ව්‍යාපාරයෙන් උපයන ආදායම වසර කිහිපයක් තුල ඇමරිකානු ඩොලර් බිලියන 10 දක්වා වැඩි කරන්නට අප සැලසුම් කොට තිබුණා. නමුත් 2019 දෙසැම්බර් මාසයෙන් ආරම්භ වූ COVID-19 ගෝලීය වසංගතය නිසා මුළු ලෝකයේ පුරාම සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා. මේ අනුව සංචාරක ව්‍යාපාරය හරහා මෙරට ගලා වසරකට ඩොලර් බිලියන 4.5ක් පමණ වූ ආදායම 2020 හා 2021 වසරවලදී අපිට අහිමි වුණා. ගෝලීය වසංගතය නිසා විදේශ ශ්‍රමිකයන් ලක්ෂ 2ක් පමණ තම රැකියා අතහැර ආපසු ලංකාවට පැමිණීම හේතුවෙන් ඔවුන් විසින් මාසිකව මෙරටට එවන ලද විශාල මුදලක්ද අපිට අහිමි වුණා. දිගින් දිගටම රට වසා තැබීම හේතුවෙන් අලුතින් විදේශ ආයෝජන ආකර්ෂණය කරන්නට අපට හැකියාවක් ලැබුණේ නැහැ. අපේ සංචිත ප්‍රමාණය ඉතා පහළ මට්ටමකට වැටි භාණ්ඩ ආනයනයේ වැඩි දුෂ්කරතාවන් ඇති වුණේ අපේ පාලනයෙන් තොරව සිදුවීමේ නොවැළැක්විය හැකි ක්‍රියාදාමය නිසායි. අපේ සංචිත ඉහළ නංවා නොගෙන අපේ ආනයන අවශ්‍යතාවයන් සපුරාලන්නට හැකියාවක් නැහැ. දීර්ඝ කාලීනව මේ ගැටලුවෙන් මිදෙන්නට නම් අප නව උත්පාදන, අපනයන විවිධාංගීකරණය හා අගය එකතු කිරීම වැනි ක්‍රමවේද හරහා අපේ අපනයන කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කළ යුතුමයි. ඒ වගේම විදේශ මුදල් ආකර්ෂණය කරගන්නා සංචාරක ව්‍යාපාරය, විදේශයන් සඳහා පුහුණු ශ්‍රමිකයන් යොමු කිරීම, පරිගණක හා තොරතුරු තාක්ෂණය වැනි ශාස්ත්‍රයන්හි විශාල දියුණුවක් ඇති කළ යුතුයි. මේ සියල්ල අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලි සඳහන් කර තිබුණා. ඒවා ක්‍රියාත්මක කිරීම දැන් වේගවත් කළ යුතුයි. කුඩා රටක් වන අපේ රටට විදේශ විනිමය උපාගත හැකි ස්වාභාවික සම්පත් ඉතා සීමිතයි. තෙල්, ගෑස්, ගල් අඟුරු වැනි සම්පත් අපට නැහැ. වර්තමාන ලෝකයේ ස්වාභාවික සම්පත් නොමැතිව දියුණු රටවල් සියල්ලම විසඳුම ලෙස තෝරාගත්තේ විදේශ ආයෝජනයි. අපනයන කර්මාන්ත ඉහළට නංවාලන්නට, නව රැකියා අවස්ථා බිහි කරන්නට, දේශීය ව්‍යාපාරවලට අත්වැලක් වන්නට ඔවුන් විදේශ ආයෝජන යොදාගත්තා. වැරදි අර්ථකථන හරහා විදේශ ආයෝජනවලට එරෙහිව ජනතාව තුළ වැරදි මතයක් ඇති කිරීමට හුදෙක් දේශපාලන අරමුණු මුල් කරගෙන යමි කටයුතු කරනවා නම් ඒ අය රටට කරන්නේ යහපතක් නොවේ. අපේ රටේ සංවර්ධනය සඳහා ආයෝජනවල අවශ්‍යතාව මේ අවස්ථාවේ අපිට තදින්ම තිබෙනවා. ඒ නිසා කල්පනාකාරීව තෝරාගත් ක්ෂේත්‍රවලට නව ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ඉදිරි කාලයේදී අප වැඩි පරිශ්‍රමයක් දැරිය යුතුයි. එහිදී වැදගත් වන්නේ ඒවා දේශීය ආයෝජනද විදේශීය ආයෝජනද යන්න නොව ඒවා රටට හිතකර ආයෝජනයන්ද යන්න පමණයි. රැකියා වියුක්තියට විසඳුමක් තිබෙන්නේ රැකියා උත්පාදනය තුලයි. මේ වන විට රටේ රැකියා අවශ්‍යතාවයන්ගෙන් බහුතරයක් සපයනු ලබන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ දේශීය ව්‍යාපාර විසිනුයි. මේ නිසා විවිධ ව්‍යාපාරවල යෙදෙන දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීමටත් ඔවුන් ශක්තිමත් කිරීමටත් අප හැම විටම ප්‍රමුඛත්වයක් දිය යුතුයි.
ඒ නිසා ව්‍යාපාරික ප්‍රජාවගේ අවශ්‍යතාවයන් නිවැරදිව තේරුම්ගෙන ඔවුන් දිරිගැන්වීම සඳහා උපරිම සහාය ලබා දීමට අප කටයුතු කරනවා. වාර්ෂිකව අපේ රටේ ආනයන වියදමෙන් 20% පමණ වෙන්වන්නේ තෙල් ආනයනය සඳහායි. සමස්ත අපනයන ආදායම මසකට ඩොලර් මිලියන 1000කටත් වඩා අඩු ප්‍රමාණයක් වන විට තෙල් සඳහා පමණක් මාසයකට ඩොලර් මිලියන 350කට ආසන්න ප්‍රමාණයක වියදමක් දැරීමට අපට සිදු වෙනවා. මෙලෙස ආනයනය කරන තෙල් වලින් 70%ක් පමණ වැයවන්නේ වාහන සඳහා ඉන්ධන වශයෙන්. විදුලි උත්පාදනය සඳහා 21%ක් පමණ වැය වෙනවා. කර්මාන්ත සඳහා යොදා ගැනීමේ 4%ක් පමණයි. ඉදිරියේදී වාහන ආනයන සඳහා අවසර ලබා දෙන විට විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාව ලබා දෙන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව වාහන සඳහා විදුලිය සැපයීමේදී හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කරන්නට අපි සැලසුම් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ කර්මාන්ත මුහුණ දෙනු ලබන ප්‍රධාන ගැටලුව වී තිබෙන්නේ අධික බලශක්ති පිරිවැයයි. අපේ රටට තෙල් හෝ ගල් අඟුරු යන ඉන්ධන සම්පත් නැහැ. ඒ සියල්ල ආනයනය කළ යුතුයි. නමුත් අපිට ගංගා ඇලදොල තිබෙනවා. රට වටේ මුහුද තිබෙනවා. ඕනෑ තරම සුළඟ තිබෙනවා. වසර පුරාම හිරු එළිය තිබෙනවා. මේ නිසා තමයි අපේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබුවේ. වසර 20යි 30 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හරහා උත්පාදනය කිරීමේ ඉලක්කයට අප එකඟ වී තිබෙනවා. මේ වෙන විට අප අනාගත විදුලි බල අවශ්‍යතාවයන් සපුරා ලන්නට සැලසුම් ගණනාවක් සකස් කොට තිබෙනවා. පසුගිය වසර දෙක තුල පමණක් සුළං හා සූර්ය බලය යොදාගෙන සැලකිය යුතු පුනර්ජනනීය බලශක්ති ධාර්තාවක් දේශීය විදුලි බල පද්ධතියට එකතු කිරීමට අපට පුළුවන් වුණා. පසුගිය වසරේදී ආරම්භ කොට මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන මෙගාවොට් 100ක පමණ වන තඹපන්නි සුළං විදුලි බලාගාරයේ ධාරිතාව මේ වසරේදී තවත් මෙගාවොට් 50කින් ඉහළ නැංවීමට කටයුතු කරනු ලබනවා. මීට අමතරව ගමට බලාගාරයක් වැඩසටහන යටතේ කිලෝවොට් 100ක ධාරිතාවක් සහිත ග්‍රාමීය මට්ටමේ කුඩා සූර්ය බලාගාර 7000ක් දේශීය ආයෝජකයන් හරහා ඉදිකිරීමට කටයුතු ආරම්භ කර තිබෙන අතර ඉන් මෙගාවොට් 560ක් ඉදිරි වසර දෙක තුල විදුලි බල පද්ධතියට එකතු වෙනවා. එමෙන්ම පසුගිය වසරේ ඉන්දියානු ජනරජය සමග අත්සන් කරනු ලැබූ රුපියල් කෝටි 2000ක ණය පහසුකම් තුලින් රජයේ කාර්යාල පියසි මත සූර්ය පැනල rooftop solar panel සවිකිරීමේ කටයුතු මේ වනට ආරම්භ කොට තිබෙනවා. මෙගාවොට් 120ක උමාඔය සහ මෙගාවොට් 35ක බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරවල ඉදිකිරීම මේ වන විට අවසන් වෙමින් පවතිනවා. මොරගොල්ල ජල විදුලි බලාගාරයේ කටයුතු 2023 දී අවසන් කිරීමට අපේක්ෂා කරනවා. වසර 2050 වන විට කාබන් ශූන්‍යතාව ඉලක්කය සාක්ෂාත් කර ගැනීම අපේ අපේක්ෂාවයි. මේ වන විටත් ගෝලීය ගල් අඟුරු විරහිත බලශක්ති සංයුක්ත ගිවිසුමේ සමනායකයෙක් ලෙස ශ්‍රී ලංකාව පත් වී සිටිනවා. මොනම හේතුවක් නිසාවත් මින් ඉදිරියට ගල් අඟුරු බලාගාරය ඉදි කරන්නට අප අනුමැතිය ලබා දෙන්නේ නැහැ. ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේදී අධ්‍යාපනයට ඉතා වැදගත් ස්ථානයක් හිමි යුතු බව මම නිරන්තරයෙන්ම ප්‍රකාශ කොට තිබෙනවා. අපට අවශ්‍යව තිබෙන්නේ නව ලොවට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක්. ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙන්ම යටතල පහසුකම් සංවර්ධනය ගැන අප විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. එතෙක් 379ක්ව පැවති ජාතික පාසල් ප්‍රමාණය තවත් පාසල් 10කින් ඉහළ නංවන්නට අප ක්‍රියා කරනවා. පාසල් සංවර්ධනය සඳහා ප්‍රතිපාදන විශාල ප්‍රමාණයක් මෙවර අයවැයෙන් අප වෙන්කොට තිබෙනවා. පාසල් අතර ඇති පරතරය අවම කිරීම සඳහා ඉදිරි වසර කිහිපය තුළ දිවයිනේ සෑම පාසලකටම අවශ්‍ය මූලික පහසුකම් ලබා දීමට අපි කටයුතු කරනවා. නවලොව තුළ තරුණ පරපුරට රැකියා ව්‍යාපාර අවස්ථා විවෘත කිරීමට තාක්ෂණ අධ්‍යාපනයේ ඇති වැදගත්කම අපි හොඳින් හඳුනාගෙන තිබෙනවා.
එබැවින් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු හා ගණිත STEM විෂය ධාරා හදාරන සිසුන් ප්‍රමාණය වැඩි කිරීම සඳහා පසුගිය වසර දෙක තුල සෑම විශ්වවිද්‍යාලයකටම ප්‍රතිපාදන වෙන්කොට වැඩ ආරම්භ කොට තිබෙනවා. මීට අමතරව විශ්වවිද්‍යාල සිසුන් කුමන විෂය ධාරාවක් හැදෑරුවත් ඒ සියලු දෙනාටම තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි හා ව්‍යවසායකත්වය පිළිබඳ දැනුම ලබා දෙන පාඨමාලා හඳුන්වා දීම සඳහා වන ප්‍රතිසංස්කරණ දැනටමත් හඳුන්වා දී තිබෙනවා. උසස් පෙළ සමත් වන සෑම දරුවෙකුටම විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට ඇති හිමිකම අප එදා අවධාරණය කළා. ඒ අනුව සෑම විශ්වවිද්‍යාලයකටම ධාරිතාව වැඩි කරන්නට කටයුතු කොට තිබෙනවා. අඩු පහසුකම් දිස්ත්‍රික්ක 10ක් ආවරණය පරිදි පුරවර විශ්වවිද්‍යාල 10ක් අලුතින් පටන් ගන්නට සියලු සැලසුම් සකස් කොට අවසන්. මෙම ප්‍රතිසංස්කරණ හරහා මේ වන විටත් විශ්වවිද්‍යාලවලට වාර්ෂිකව ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණය 35%කින් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව මීට පෙර ඇතුළත් කරගන්නා ලද 30000ක් පමණ වන සිසුන් සංඛ්‍යාවට අමතරව අලුතින් සිසුන් 10000ක් බඳවා ගන්නට පසුගිය වසරේදී අපට හැකියාව ලැබුණා. විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලද 500කින් පමණ ඉහළ නංවා ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපන සාධන පහසුකම් වැඩි දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළා. මීට අමතරව විවෘත විශ්වවිද්‍යාලයේ තාක්ෂණික උපාධි සඳහා අලුතින් සිසුන් 10000ක් බඳවා ගන්නටත් කටයුතු කළා. මෙම සිසුන්ට පළමු වසරේ සිටම රැකියාවක නිරත වන අතරතුර අධ්‍යාපනය ලබා ගැනීමට හැකිවන පරිදි පාඨමාලා සකස් කොට තිබෙනවා. කෙසේ වෙතත් තවමත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුලට ඇතුළත් කර ගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ වාර්ෂිකව විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන සිසුන්ගෙන් 25%කටත් අඩු ප්‍රමාණයකට පමණයි. මේ තත්ත්වයේ යටතේ වසරින් වසර ඉහළ යන ජනගහනයට සාපේක්ෂව උසස් පෙළ සමත් වන සියලුම සිසුන් සඳහා ඉහළ ගුණාත්මක භාවයකින් යුතු විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් රජය මගින් පමණක් ලබා දීම තවදුරටත් යථාර්ථයක් නොවන බව අප වටහා ගත යුතුයි. විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට සුදුකම් තිබුණත් ඒ සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුල ඉඩකට ප්‍රමාණවත් නොවීමත් මුදල් වැයකොට හෝ උසස් අධ්‍යාපනය සඳහා මෙරට තුල අවස්ථාවක් නොමැති වීම හේතුවෙන් බොහෝ තරුණ පිරිසක් උද්‍යංග භාගත්වයට පත් වෙනවා. යම් හැකියාවක් පවතින පිරිස දෙමව්පියන්ගේ ඉඩකඩම් විකුණා හෝ පිටරට අධ්‍යාපන සඳහා යොමු වෙනවා. අනෙක් අය අසරණ වෙනවා. අපේම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් පිටරට යවනවා වෙනුවට ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු විශ්වවිද්‍යාල පද්ධතියක් කරහා විදේශ සිසුන් පවා ලංකාවට ආකර්ෂණය කර ගැනීමට පවතින අවස්ථාව අපි අහිමි කරගෙන තිබෙනවා. ලෝකේ හොඳම විශ්වවිද්‍යාල අතරට අයත් වන බොහෝමයක් විශ්වවිද්‍යාල ලාභ නොලබන ආයතන ලෙස කටයුතු කරන එහෙත් රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයි. ඒ විශ්වවිද්‍යාල සියල්ලේම වගේ දක්ෂ සිසුන්ට නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ශිෂ්‍යත්ව පහසුකම් ලබා දෙනවා. ලෝකේ බොහෝ රටවලට පොදු මේ ආකෘතිය අපේ රටේ ක්‍රියාත්මක වන්නේ නැහැ. අප රට තුලත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වඩාත් නිදහස් පරිසරයක් ඇති කළහොත් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියෙන් යුතු ලොව පිළිගත් උසස් අධ්‍යාපන ආයතන ලංකාවට ආකර්ෂණය කර ගැනීමේ අවස්ථාව අපිට හිමි වෙනවා. ඒ හරහා ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල ධාරිතාව වැඩි කොට වැඩි පිරිසකට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දෙන්නට පුළුවන්. මේ අවස්ථාව රටේ දරුවන්ට ලබා නොදීමට සාම්ප්‍රදායික දේශපාලනික මතවාද හැරුණු විට වෙනත් කිසිම හේතුවක් නැහැ. මේ සිදු කිරීමට රටේ නීති රාමුව වෙනස් කළ යුතු නම් ඒ සිදු කළ හැක්කේ මේ පාර්ලිමේන්තුවට පමණයි. ඒ නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල ධාරිතාව වැඩි කරන අතර ඉහළ ප්‍රමිතියෙන් යුතු රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල රටතුර ආරම්භ කිරීම සඳහා අවසරය දිය යුතුද යන්න පුළුල් වශයෙන් සාකච්ඡා කරන ලෙස මා මේ උත්තරීතර සභාවට යෝජනා කරනවා. අද මුළු ලෝකයේම තාක්ෂණය සමග ඉදිරියට යමින් තිබෙන යුගයක්. අපේ රටේ සංවර්ධන අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම සඳහා සෑම ක්ෂේත්‍රයකම තාක්ෂණය භාවිතා
භාවිතය ඉදා වැදගත් වෙනවා. තාක්ෂණයෙන් බලගැනුණු ඩිජිටල් ආර්ථිකයක් සමග සුහුරු ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා පසුගිය වසර දෙක තුළ අප විශාල වැඩ කොටසක් සිදු කළා. මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන TRCSL, ICTA හා CRT වැනි සියලු රජයේ ආයතන සම්බන්ධීකරණය කරමින් ඒවාට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීමටත් ඒවායේ කටයුතු අධීක්ෂණය කිරීමටත් වෙනම තාක්ෂණ අමාත්‍යාංශයක් පිහිටුවීමට අපි කටයුතු කළා. ඕනෑම රටක් ඩිජිටල් කරණය කිරීම සඳහා අන්තර්ජාල හා සංනිවේදන තාක්ෂණ යටිතල පහසුකම් ඉතා වැදගත් වෙනවා. ඒ නිසා ෆයිබර් හා 4G ජාලයන් ව්‍යාප්ත කොට රටේ සෑම ප්‍රදේශයකටම බ්‍රෝඩ්බෑන්ඩ් අධිවේගී අන්තර්ජාල සංනිවේදන පහසුකම් ලබා දීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා. දිස්ත්‍රික්ක 8ක් ආවරණය කරමින් ගම්මාන 300කට වැඩි ප්‍රමාණයක් දැනටමත් මෙම ජාලයට සම්බන්ධ කොට අවසන්. ඉතා කෙටි කාලයක් තුල දිවයිනේ සෑම ප්‍රදේශයකටම ෆයිබර් හා 4G ජාලා ව්‍යාප්ත කොට ලොකු කුඩා සෑම පාසලකටම බ්‍රෝඩ්බෑන්ඩ් අධිවේගී අන්තර්ජාල සංනිවේදන පහසුකම් ලබා දීමට අපි කටයුතු කරනවා. පසුගිය COVID-19 ගෝලීය වසංගතය පැවති කාලේ පරිච්ඡේදය තුල නිවසේ සිට රාජකාරී කිරීමටත් මාර්ගගත ක්‍රමවේදය හරහා අඛණ්ඩව අධ්‍යාපනය ලබා දීමටත් අන්තර්ජාලය හරහා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමටත් ජනතාවට හැකියාව ලැබුණේ මෙලෙස ශීඝ්‍රයෙන් දියුණුවන යටිතල පහසුකම් නිසායි. මෑතකදී පළ වූ ඉන්ටර්නැෂනල් ටෙලිකමියුනිකේෂන් යූනියන් වාර්තාවලට අනුව ලෝකයේ බොහෝමයක් රටවල් හා සංසන්දනය විට සංනිවේදන ගාස්තු අඩුම රටවල් අතර අප පෙරමුණේම සිටිනවා. නිදහස් අධ්‍යාපන සංකල්පය ඩිජිටල් අවකාශයට ගෙන යාම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා ICTA ආයතන එකතුව ගොඩනගන ලද ඊතක්සලාව පද්ධතිය සියලු පාසල්වල නිල මාර්ගගත අධ්‍යාපන පද්ධතිය ලෙස ස්ථාපනය කොට තිබෙනවා. සම්පූර්ණයෙන්ම අන්තර්ජාල සේවා ගාස්තු වලින් නිදහස් කොට ඇති මේ පිවිසුම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියටත් දැන් විවෘතයි. රාජ්‍ය පරිපාලන කටයුතු වලට ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමත් අප විසින් ගනු ලබන තවත් ප්‍රමුඛ පියවරක්. ඒ අනුව ප්‍රමුඛතා ලෙස හඳුනාගත් සෞඛ්‍ය, කෘෂිකර්ම, අධිකරණ ඇතුළු ශේෂ්ත්‍ර ගණනාවක රාජ්‍ය ආයතනවල ඩිජිටල් කරන ක්‍රියාවලිය මේ වන විටත් වේගයෙන් සිදු වෙමින් පවතිනවා. ජනතාව බොහෝ කාලයක් බලා සිටි ඩිජිටල් හැඳුනුම් පතක් හඳුන්වා දීමේ ව්‍යාපෘතේ කටයුතු මේ වෙන විට බොහෝ දුරට අවසන් වී තිබෙනවා. මේ හඳුන්වා දීමේ පළමු පියවර මේ වසර තුල අප ආරම්භ කරනවා. ශ්‍රී ලංකාව ඩිජිටල් කරණය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් හා තාක්ෂණ වේදී ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත්‍ර තුල පසුගිය වසර දෙක තුල විශාල වැඩ කොටසක් කර තිබෙනවා. තරුණ තාක්ෂණ වේදීන්ට රටේ ඕනෑම තැනක සිට ව්‍යාපාරයක් ආරම්භ කරන්නට හා එම ව්‍යාපාරය කරගෙන යාමට හැකිවන ආකාරයට ජාතික මට්ටමින් පහසුකම් ගොඩනැංවීමටත් අප කටයුතු කරමින් සිටිනවා. දේශීය තාක්ෂණ වේදීන්ට පමණක් නොව ඩිජිටල් නෝමැඩ් වැඩසටහන හරහා පිටරටවල සිටින පැමිණෙන තාක්ෂණ වේදීන්ටද ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට පිටරටවලට සේවය සපයන්නට හැකි ආකාරයට යටිතල පහසුකම් දියුණු කරන්නට අප කටයුතු කරමින් සිටිනවා. මේ වන විට ගාල්ල, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය සහ හබරණ ඉන්දිකේටමින් පවතින තාක්ෂණික උද්‍යාන හරහා ශ්‍රී ලාංකීය නවෝත්පාදන දිරිගැන්වීමට මෙන්ම විදේශ තාක්ෂණික ආයතනත් ලංකාවට ගෙන්වා ගන්නට අප බලාපොරොත්තු වෙනවා. ශීඝ්‍රයෙන් සිදුවන ඩිජිටල් කරණයට සමගාමීව එයට අදාළ නෛතික වටපිටාවද යාවත් කාලීන කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. ජනතාවගේ දත්ත ආරක්ෂාව සඳහා වූ දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පතට මෙන්ම ලංකාවේ සයිබර් ආරක්ෂාව සඳහා වූ සයිබර් ආරක්ෂක පනත් කෙටුම්පත මේ වන විටත් කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. ලංකාවේ සබ්මරීන් කේබල් පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා වූ
නව නීති පද්ධතියද මේ වන විට කෙටුම්පත් වෙමින් පවතිනවා. මේ ශේෂ්ත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීමේදී කලාපයේ කිසිදු රටකට නොදෙවෙනි ආකාරයට නවීන තාක්ෂණය යොදා ගැනීමට රජය කටයුතු කරනවා. ඉතා ඉක්මනින් ඇමරිකානු ඩොලර් බිලියන 3ක් ඉක්මවන අපනයන ශේෂ්ත්‍රයක් බවට ICT BPM ව්‍යාපාර ගොඩනංවන අතර එමගින් තාක්ෂණයෙන් බලගැන්වුණු රටක් බවට අනාගත ශ්‍රී ලංකාව පත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපේ අනාගත පරපුරට නව තාක්ෂණය භාවිතයෙන් හා තමුන්ගේම නිර්මාණ හරහා ලෝකයේ ඕනෑම රටක් සමග තරඟ කළ හැකි වටපිටාවක් සකස් කර දීමට අප කටයුතු කරනවා. අප ඉතිහාසයේ පුරා ඕනෑ තරම් අභියෝගවලට මුහුණ දුන් ජාතියක්. රටට නිසි නායකත්වයක් තිබුණු අවස්ථාවල අපේ අභියෝග සාර්ථකව ජයගත්තා. මේ අවස්ථාවෙත් අපට තිබෙන අභියෝග ජය ගන්නට අපට හැකියාවක් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නායකත්වය දෙන්නට මම සූදානම්. වර්තමාන අභියෝග ජයගෙන ජනතාව අපේක්ෂා කරන සෞභාග්‍යමත් දේශය ඉදිකිරීමට අවශ්‍ය කරන සැලසුම් අප ක්‍රියාත්මක කරමින් සිටිනවා. අපේගේ ඉලක්කය ඉදිරි වසර කිහිපය තුළ කලාපයේ වේගෙන්ම සංවර්ධනය වන රටක් බවට යළිත් ශ්‍රී ලංකාව පත් කිරීමයි. මේ සඳහා කෘෂි කර්මාන්තය, කර්මාන්ත හා සේවා යන අංශ තුනෙහිම පැහැදිලි වර්ධනයක් ඇති කර ගැනීමට අප කටයුතු කරනවා. අපේ සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මට ඔබගේ ජනතාවගේ සහාය අවශ්‍යයි. මේ රට අයිති වර්තමානයේ ජීවත් වන මෙන්ම අනාගතයේ ජීවත් වන ජනතාවටයි. අප මේ රටේ වර්තමාන භාරකරුවන් පමණයි. අද අප කටයුතු කරන ආකාරය මත මේ රටේ අනාගතය තීරණය වෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම අනාගත පරම්පරාවට වගකිය යුතුයි. ඒ නිසා රටට ආදරය කරන සියලු දෙනා එක්ව මේ අවස්ථාවේ ඒ සහාය ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි. පෙරවන් සරණයි.